ඒකං ධම්මං අතීතස්ස මුසාවාදස්ස ජන්තුනු විතින්න පරලෝකස්ස නත්ති පාපං අකාරියං. පිනතිනි, අද මේ උතුම් ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදාගත් ගාථා රත්නයයි අපි මුලින් සිහිපත් කරන්නට යෙදුනේ. ඒකං ධම්මං අතීතස්ස මුසාවාදස්ස ජන්තුනු විතින්න පරලෝකස්ස නත්ති පාපං අකාරියං. මේ ගාථා රත්නයේ සඳහන් වෙන්නේ ධම්මපද පාළියේ. මුසාවාදයේ පිළිබඳව තමයි කරුණු දක්වලා තියෙන්නේ. විශේෂයෙන් කිංචි මානවිකාව නිරයට ගියපු කාරණාව පදනම් කරගෙන දේශනා වුණ ගාථා රත්නයක්. මේ කිංචි මානවිකාව පිළිබඳව ඒ කරුණු අපේ අය හොඳට අහලා දන්නවා. තීර්ථකයෝ විසින් බුදුරජාණන් වහන්සේගේ කීර්ති ප්‍රශංසා සමාජයේ පුරාම වේගෙන් පැතිරිලා යනකොට තමන්ට තිබිච්ච නොයෙක් ලාභ සත්කාර මොහොතින් මොහොත අඩු වෙවි යනකොට තමන් ළඟ රැවටී හිටි අය ප්‍රඥාවේ ආලෝකයේ දකිනකොට ඒ අයට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ලොකු නොකැමැත්තක් ඇති වුණා. ඒ නිසා කල්පනා කළා කොහොම හරි ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ චරිතය අපිරිසිදු කළොත් නැවත එහාට හැරුණ පිරිස මෙහාට හරවගන්න හුඟක් පහසු වෙයි කියලා. ඒකට සුදුසුම කෙනා ඒගොල්ලෝ නිරන්තරයෙන් හෙව්වා. එදා ඒ ප්‍රදේශයේ ජීවත් වුණ ඉතාම ලස්සන රූපයක් තිබිච්ච, ඕනෑම කෙනෙක් වසඟ කර ගැනීමේ හැකියාවක් තිබිච්ච මේ තැනැත්තිය මේ කාරණාවට බොහෝම උචිතයි කියලා ඒගොල්ලෝ කල්පනා කළා. නිරන්තරයෙන් සදහැවතුන් සද්ධර්ම ශ්‍රවණය කරන්න විහාරයට යන්නේන වෙලාවල් වල ඇය මේ අසල ගැවසුණා. උදේ පාන්දර මිනිස්සු භාග්‍යතුන් වහන්සේ දකින්න යනකොට ඇය විහාරයේ ආසන්නයේ තියෙන නිවසක ඉඳලා විහාරයේ ඉඳලා පිට වෙලා එන හැටියට අර පිරිසට පෙනෙමින් පිට වෙලා යනවා. හැන්දෑවේ ධර්ම ශ්‍රවණය කරන පිරිස් බණ අහලා විහාරයෙන් පිට වෙන වෙලාවට ඇය විහාරේ පැත්තට යනවා. මෙහෙම යමින් මම නතර වෙන්නේ විහාරයේ කියන කාරණාව මිනිසුන්ට කියමින් බුදුරජාණන් වහන්සේට චෝදනාවක් එල්ල කිරීම තමයි පරමාර්ථය. මෙහෙම මාස ගණනක් ගියපු ඇය දරුවෙක් ලැබෙන්න ඉන්නවා වගේ කුස නිරාගෙන ආපු ස්වභාවයක් පෙන්වුවා. එක දවසක් භාග්‍යතුන් වහන්සේ ධම්සභා මණ්ඩපේ වැඩ ඉන්න වෙලාවේ ළඟට ගිහිල්ලා චෝදනා කළා. ඔබ උතන ධර්ම දේශනා කරනවා, මට මෙහින් කුසක් ලැබලා දීලා, දරුවෙක් දීලා කියලා. භාග්‍යතුන් වහන්සේ නිශ්ශබ්ද වුණා. නමුත් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට ඒක දරන්න බැරුව ගියා. ඇගේ මුසාව එතනම මේ පිරිසට පෙන්නවා ඇය මේ මුසාවක් කළේ කියලා. ඒ නිසා ඇය දැඩිසේ අපහසුතාවයටපත් වුණා. පිරිසගෙන් ඇය හොඳටම දෝෂ දර්ශනයට ලක් වුණා. පිරිස ඇයට විහාරයෙන් එලව ගත්තා. බුදුරජාණන් වහන්සේ නොපෙනෙන මානෙන් මේ මහ පොළොව ඈත් වෙලා ඇය අවීචිතම අරගෙන ගියා. දැන් බොරුවක් කියන්න ගිහිල්ලා මේ තරුණියට වෙච්ච දේ. ওই කාරණාව මුල් කරගෙන තමයි මේ ගාථා රත්නයේ දේශනා වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ වසඟ කරන්නේ එවන් අයට කොහොමවත් බැරි බව හැබැයි ශ්‍රද්ධාවන්තයෝ
හැබැයි ප්‍රඥාවන්තයෝ හොඳටම දන්නවා වුණාට සව් කෙලෙස් නසාපු බුදු කෙනෙක් මෙවන් කෙලෙස් දිහා නොබලන බව ඒ කරුණ පිළිබඳව දන්න කෙනෙක් තමයි දන්නේ. මේ තීර්ථකයන්ට එහෙම අවබෝධයක් තිබුණේ නැහැ. අපේ අයට මතක ඇති ලෞතුරා බුද්ධත්වයෙන් 5 වෙනි සතියේ අජපාල රුක්ෂ මූලයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න වෙලාවේ මාරයා මහ පාරේ ඉරි ඇඳ ඇඳ හිටියා. මොකද එදා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ගිහිගේ අභිනිෂ්ක්‍රමණය කරලා යන වෙලාවෙම මාරයා සෑහෙන උත්සාහයක යෙදුණා ආපහු ගිහි ගෙදර නවත්තන්න. නමුත් මාරයාට සඳහන් කළා නෑ. තව දවස් 7කින් ලැබෙන සක්විති රජකමට වඩා මට බුද්ධ රාජ්‍ය වටිනවා. මාරයා තීරණය කළා කමක් නෑ. හැබැයි ඔබෙන් රාග සහිත ද්වේෂ සහිත සිතුවිලි මාත්‍රයක්වත් මම දැක්කොත් එදාට මම බලා ගන්නවා කියලා. අවුරුදු 6ක් බෝසතාණන් වහන්සේගේ පිටිපස්සෙන්ම හිටියා රාග සහිත සිතුවිලි මාත්‍රයක්වත් දැක ගන්න බැරි වුණා. ලෞතුරා බුදු බවට පත් වුණාට පස්සේ කල්පනා කළා කෙලෙස් සහිත සිද්ධාර්ථ කුමාරයාගෙන් මට රාගසිතක් දැක ගන්න බැරි වුණා නම් මගේ විශේෂපතේ ඉක්මෝපු උන්වහන්සේගෙන් කවදාවත් මට රාගසිත දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මන් දැන් පරාදයි. මාරයා පාරේ ඉඳගෙන ඉරි අඳිනවා. සිද්ධාර්ථ බෝසතාණන් දාන පාරමිතාව පූර්ණේ කළා. මට බැරි වුණා. සිද්ධාර්ථ බෝසතාණන් සීල පාරමිතාව පූර්ණේ කළා. මට බැරි වුණා. සිද්ධාර්ථ බෝසතාණන් එදා නෛෂ්ක්‍රම්‍ය පාරමිතා, මෛත්‍රී පාරමිතා මේ පාරමිතා ක්‍රමානුකූලව පූර්ණේ කළා. මට බැරි වුණා. ඒ නිසා උන්වහන්සේ මගේ විශේෂපතෙන් එළියට ගියා. දැන් මම පරාදයි. දැන් මගේ වසඟයට එන්න ඉන්න අසංඛ්‍ය ගණන් සත්වයින් උන්වහන්සේ මගේ විශේෂපතෙන් එළියට ගන්නවා. ඒක නවත්වන්නත් මං කොහොමවත්ම සමත් නැහැ. මෙහෙම ඉඳගෙන දැන් පාරේ ඉරි ඇඳ ඇඳ ඉන්නවා. මාරදූවරු බැලුවා කෝ අපේ තාත්තා. විමසිල්ලෙන් බලනකොට තමයි දැක්කේ පාරේ ඉඳගෙන ඉරි ඇඳිනවා මනුස්ස ලෝකේ. ඒ වෙලාවේ මේ තුන් දෙනා ආවා. ඇවිල්ලා කතා කරලා කරුණු අහපුවම සඳහන් කළා මම පරාදයි සිද්ධාර්ථයන්ට. දැන් ආයේ කවදාවත් සිද්ධාර්ථයන් මේ කාම ලෝකෙට ගන්න වෙන්නේ නැහැ. හැබැයි මාරදූවරු සඳහන් කළා මොනවා කියනවද තාත්තා? ඕකත් ඒ හැටි වැඩක්ද? අපි වාගේ අයට ඕක අපි එක මොහොතින් කරන්න. එයා අපි පිටිපස්සේ එන කෙනෙක් බවට පත් කරන්න. එයා අපේ කාම ක්‍රීඩකයෙකු බවට පත් කරන්න. මේ අපි ගැන දන්නේ නැතුව තාත්තා කතා කරනවාද? නමුත් සඳහන් කළා නෑ. මන් දන්නවා උඹලට ඒක කරන්න බැරි බව. තවත් නොයෙක් දේවල් කියලා ඒගොල්ලෝ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න අජපාල නුගරුක ළඟට ගියා. නොයෙක් ආකාරයේ රංගන ඉදිරිපත් කළා. කතා කරලා නොයෙක් දේවල් කිව්වා. එක්කෙනෙක් ආකාර 6කට ජීවිතය වෙනස් කළා. සමහර අය කල්පනා කරනවා මේ ලෝකේ ඉන්න සමහර පිරිමි අය ලාබාල කාන්තාවන්ට හරි කැමතියි. එහෙම හිතලා මේගොල්ලෝ ලාබාල කාන්තාවෝ වගේ වෙනවා. සමහර පිරිමි අය තරුණ කාන්තාවන්ට කැමතියි. ඊළඟට මේගොල්ලෝ තරුණ කාන්තාවෝ වගේ වෙනස් වෙනවා. සමහර පිරිමි අය එක දරුවෙක් බිහි කරපු වයසේ ඉන්න අයට කැමතියි. දෙන්නෙක් තුන් දෙනෙක් බිහි කරපු වයසේ අයට කැමතියි. සමහර පිරිමි අය මැදිවියත් ඉක්මවපු අයට කැමතියි. ආන් එහෙම හිත තමන්ගේ ස්වභාවය ඒ ආකාරයට වෙනස් කර උත්සාහ කළා.
නමුත් ඒගොල්ලන්ට ඒක කරන්න බැරුව ගියා. එහෙම බැරි වුණා නම් මේ කිංචි මානවිකාවට ඕක කරන්න කවදාවත් බැහැ. ඒක ලෝක ධාතුවේ වෙන්නේ නැති වැඩක්. නමුත් තීර්ථකයන්ට අහුවෙච්ච නිසා අපි මේ කතා කරන මොහොතේ ඇය අවීචී දුක් විඳිනවා. නමුත් ඇය ඒ සඳහා මුසාව හරියට පාවිච්චි කළා. ආන්ගේ මුසාවේ ආදීනව තමයි මේ ගාථාවෙන් මේ සඳහන් කරන්නේ. අතීතයේ ඉඳලා තිබිච්ච බොහොම භයානක පාප කර්මයක්. නිරන්තරයෙන් පන්සිල් ආරක්ෂා කරන්න භාග්‍යතුන් වහන්සේ අපිට අවසර දෙනවා. සාමාන්‍යයෙන් අපේ සමාජයේ ඉන්න අය පන්සිල් රැකින්න වීරිය වඩන බවක් අපි නොදකිනව නෙමෙයි. කාලයක් මිනිස්සු කිව්වා ප්‍රාණඝාතයෙන් වළකින්න බෑ. ලොකු ලොකු සත්තු මැරුවේ නැති වුණාට තාම මේ මදුරුව වාගේ සත්තු දැක්කහම ඉබේම ගැහෙනවනි වාගේ කියලා අපි කියනවා. කොහොම හරි එකත් හදාගත්තා. දැන් ওই හැම එකකින්ම බේරිලා ගියපු මිනිස්සු කීවේ මේ බොරු කියවෙන එක තමයි නවත්ත ගන්න බැරි කියලා. ඒක අපි ගාව තියෙන ලොකු ක්ලේශයක් නිසා නිරන්තරයෙන් බේරෙන්න අවස්ථාවක් නැති වුණොත් බොරුවක් හරි කියලා බේරෙනවා. හැබැයි ඒක ඊටාම දරුණු, තියුණු, භයානක පාප කර්මයක්. ඒ නිසා ධර්මයේ සඳහන් කළා මුසාවේ ආදීනව දන්නවනම් යම් කෙනෙක් ආදීනව දන්න අය මුසා කියන්නේ යන්නේ නැහැ. නමුත් පුංචි කාරණාවක් නිසා හරි මුසාවක් කියන්නේ බය නැතුව සැක නැතුව එළඹෙන්නේ ආදීනව දන්නේ නැති හින්දා. මේ මුසාවේ ආදීනව ගණනාවක් ධර්මයේ සඳහන් කරනවා. ඒ අතර පැහැදිලි කරනවා 100,000 ගණන් ಜಾතිවල නොකල වරදට අහු වෙලා නින්දා ලබන්න සිද්ධ වෙනවා. මුසාව නිසා අනාගතයේ ඉපදෙන පසු ජීවිත දහස් ගණන් වල අපි කවදාවත්ම කරපු නැති වරදකට අපි භාජනය වෙනවා. මම මේ වරද කෙරුවේ නෑ කියලා සමාජයට කිව්වට සමාජය පිළිගන්නේ නෑ. ඒ නිසා නොයෙක් නින්දා විඳින්න සිද්ධ වෙනවා. ඒ තත්ත්වයකට එදා භාජනය වුණොත් සමහරලාට එදාට ඉන්න අපේ දරුවෝ මල්ලෝ ස්වාමි භාර්යාවෝ දෙමව්පියෝ මේ සියලු දෙනාමත් ওই කාරණාවෙන් යම් අපහසුතාවයකට පත් වෙනවා. ඔය මුසාවි තියෙන එක ආදීනවය. ඊළඟට සඳහන් කරනවා අඥාන පුද්ගලයෝ වෙලා ඉපදෙනවා කියලා. යමක් කමක් තේරෙන්නේ නැහැ වාගේ ඔහේ ජීවත් වෙන පුද්ගලයෝ වෙනවා. දීන වෙනවා කියලා සඳහන් කළා. ඉතින් නින්දිත වූ පුද්ගලයන් බවට පත් වෙලා ජීවත් වෙන්න සිද්ධ වෙනවා. මේ ජීවිතේ බොරු කියහම ඊළඟට සංසාරේ අපිට හම්බ වෙන දේවල්. මේ ජීවිතෙන් අපි කවදාවත් කැමති නෑ මෙහෙම ඉන්නකොට එක්ක ස්ත්‍රී දූෂකයෙක් කියලා කවුරු හරි අපිට නිඳා කරනවට. නැත්නම් මහ වංචාකාරයෙක් කියලා කවුරු හරි අපිට නිඳා කරනවට. එහෙම නැත්නම් මහ ලොකු අපරාධයක් කරපු මිනිහෙක් හැටියට නිඳා කරනවට අපි කවදාවත් කැමති නෑ. අපි කියනවා මං කොහොමද පාරේ බහින්නේ? මගේ දරුවෝ කොහොමද පාරට බහින්නේ? ඒගොල්ලන්ගේ ආත්ම ගෞරවය මොකද්ද? මේ අහවල් වංචාකාරයාගේ දරුවා නේද කියලා රැකියාවක් ගන්න ගියපු තැන, විශ්වවිද්‍යාලයට ගියපු තැන, වෙනත් සැලකිය යුතු තැනකට ගියපුවාම ඒගොල්ලන්ට කොයි වාගේ අපහසුතාවයන්ටපත් වෙන්න වෙනවද? මිනිස්සු අද කතා කරනවා ඇහෙනවා. මෙහෙම ජීවත් වෙනවට වඩා ජීවිතේ නැති කරගන්න එක හොඳයි. නමුත් මේ වෙලා තියෙන්නේ මමම පෙර කරපු අකුසල කර්මයක් මගේ පිටිපස්සෙන් එනවා. අද ඊටාම සුළුවෙන් තකාපු මේ මුසාවාදී ආදීනව තමයි මේ දකින්න තියෙන්නේ. ඊළඟට සඳහන් කළා ගොළු වෙලා ඉපදෙනවා කියලා. වචන කතා කරන්න බැරුව යනවා. සමහර අය වචන පිට කරනවා ගොත වෙනවා. එක වචනේ 3-4 පාර කියවිලා තමයි වචනේ පිට වෙන්නේ. සමහර අය ගොළු වෙනවා, සමහර අය ගොත වෙනවා. අමිහිරි කටහඬ ඇති පුජ්‍යලිය බවට පත් වෙනවා. කවුරුවත් ඒ හඬට ප්‍රිය කරන්නේ නැහැ. ඒක හරි අමිහිරි. මේ මුසාවාදේ ආදීනව.
ඊළඟට සඳහන් කළා මුඛ රෝග හරි බහුලයි ඇයට කියලා. මුඛේ දත් පිහිටනකොට හරි අපිලිවලට පිහිටනවා. පිළිවෙල බවක් නැතුව අපිලිවලට දත් පිහිටනවා. ඊළඟට සඳහන් කරනවා එවන් අයට සංසාරේ දරු සම්පත් හරි අඩුයි කියලා. දරුවෝ නොලැබී යනවා. ලැබුණොත් ඒ අයත් අකීකරු වෙනවා. ඒ ලැබෙන අයත් ගැහැණු දරුවෝම වෙනවා. ඒ අය අකීකරු වෙනවා කියලා සඳහන් කරනවා. එතකොට මේ කාරණා ටික නැවත මනුස්ස ජීවිතයක් ලැබුවහම ලැබෙන දේවල්. ඊළඟ විපාකයක් හැටියට නිරේ උපත අනිවාර්ය උපතක් වෙනවා. මුසාව නිරේට ගෙනියන්න ලොකු හේතුවක්. මොකද මේ ලෝකේ ජීවත් වෙන කවුරුවත් කැමති නෑ බොරුවක් කියලා මාව රවට්ටනවට. අපි ඕන තරම් කියනවා ඔය මිනිහයාට බොරුවක් නොකිය ඇත්ත කාරණාව කිව්වනම් මම මෙච්චර රස්තියාදු වෙන්නේ නෑ. නැත්නම් මම මෙච්චර වියදම් කරන්නේ නෑ. කාලේ නාස්ති කරගන්නේ නෑ. ඇයි මිනිස්සු ඇත්ත කතා කරන්නේ නැත්තේ කියලා අපි කතා කරන අවස්ථා අපේ ජීවිතවල ඕන තරම් තියෙනවා. එහෙනම් අපි කැමති නෑ රැවටෙන වැඩවලට. හැබැයි මම කුමන හේතුවක් නිසා හරි තව කෙනෙකුට යමක් කියනකොට මට මතක් වෙන්න ඕනේ මම වගේම එයත් රැවටෙන්න කැමති නෑ කියලා. දිවි හිමියෙන් කියලා කිව්වේ ඒකයි. තමන්ගේ ජීවිතේ නැති කලත් බොරු කියන්නේ. ඒක ඊටාම භයානක අකුසල කර්මයක් නිසා. ඒකේ ආදීනව වලින් කොටසක් තමයි මේ සාකච්ඡා කළේ. එතකොට මේ ආදීනව අපේ අස්පනා පිටම මේ සමාජයේ භුක්ති විඳින අය අපි ඕන තරම් දකිනවා. අද අනී අපොයි කියලා අපිට හිතෙනවා. නමුත් සංසාරي කරලා තියෙන අකුසලයේ මේකයි කියලා දැන් අපි දන්නවා. ඒ නිසා මේ මුසාව ගැන කරුණු සඳහන් කරනකොට අපේ භාග්‍යතුන් වහන්සේ රාහුල සාමණේරයන් වහන්සේගෙන් උන්වහන්සේගෙන් කොහොමවත් මුසාවක් කියවෙන්න ඉඩ තිබ්බේ නැහැ. පොඩි දරුවෝ බොරු කියන්න හරි කැමතියි. නමුත් ඒගොල්ලෝ බොරු කියන්න පුරුදුනේ කොහොමද? ඒගොල්ලෝ බොරු කියන්න පුරුදුනේ අපෙන්මයි. අම්මා චූටි කාලේ මේගොල්ලන්ට බොරු කියනවා. ටික කාලයක් යනකොට දරුවා දැනගන්නවා අම්මා කියන්නේ බොරු කියලා. අපි දරුවෝ නලවන්න වෙච්චාමත් බොරු කියනවා. කාලයක් කිව්වා ගෝනි බිල්ල එනවා කියලා. තව කාලයක් කිව්වා යක්කු එනවා කියලා. ඉතින් මෙයා ටික දවසක් බලාගෙන ඉන්නවා එනකන්. ඊට පස්සේ දන්නවා මේ බිල්ල කවදාවත් එන්නේ නැහැ. දැන් අම්මා කියන්නේ බොරුවක් බව දන්නවා. ඊළඟට එයත් අම්මට බොරුවක් කියනවා. එහෙම අපි නිසාම ඒගොල්ලෝ බොරු කියන්න පටන් ගන්නවා. හැබැයි අපි සත්පුරුෂ වෙලා නැහැ. අපෙන්ම ඒගොල්ලෝ බොරු ඉගෙන ගත්තා. ඒ කාරණාවත් අපි විශේෂයෙන් මතක තියාගන්න ඕන දෙයක්. මොකද පුංචි කාලේ ඉඳලා ඒගොල්ලෝ පන්සිල් මත සුරක්ෂිත කරන්නයි ඕනේ. ප්‍රාණඝාතයේ පිළිබඳව මේ කාරණාවට අපි උදාහරණයක් ගත්තා. ධර්මපාල කුමාරයා අකාලේ මැරුණා කියලා එළුවෙකුගේ ඇට කොටු පෙන්නුවා. නමුත් තාත්තා තරයේම ඍජුවම ප්‍රකාශ කළා අපේ પરම්පරාවේ කවුරුවත් අකාලේ මැරෙන්නේ නැහැ කියලා. නමුත් අද ලෝකේ ඉන්න අපි කාටවත් ඒ විදිහට ප්‍රකාශයක් කරන්න ඍජු ප්‍රකාශයක් කරන්න බෑ. ඒ නිසා අපි අද කතා කරන්නේ කුස ඇතුළෙත් මැරෙනවා, උපදින කොටත් මැරෙනවා, ඉපදිලා දවසින් 2කින් 3කින් 4කින් ළමා කාලේ, තරුණ කාලේ ඕන කාලෙක මැරෙන්න පුළුවන්. නමුත් ධර්මපාල කුමාරයාගේ තාත්තා ඍජුවම කියනවා අපේ පරපුරේ එහෙම වෙන්නේ නැහැ. එතකොට මොකද්ද ඒ තියෙන දැඩි විශ්වාසය? ඒ විශ්වාසය තමයි පරම්පරා ගණනාවක් තිස්සේ තමන්ගේ දරුවන්ගෙන්වත් ප්‍රාණඝාතයක් වෙන්න දීලා නැහැ. පුංචි ළමයි හරි කැමති කූඹියෙක් දැක්කත් මරනවා. මොන හෝ සතෙක් තමන් ගාවින් යනවා දැක්කොත්
එයා හරි කැමතියි ගහන්න. එහෙනම් අපි සත්පුරුෂ වෙලා පුංචි අවදියේ ඉඳලා එයාට කරුණු පෙන්නලා එයා ඒකෙන් වළක්වන වැඩපිළිවෙලකටම යන්න ඕනේ. පුතේ ඔයාගේ අම්මා ඔයාට නැති වුණොත් ඔයාට කොච්චර දුක හිතෙනවද? ඔයා ගහන්න හදන මේ කැරපොතු අම්මටත් ඉන්නවා දරුවෝ ටිකක්. ඔයා ඒ අම්මා මරලා දැම්මොත් එහෙනම් එයාගේ දරුවන්ට කොච්චර දුක හිතෙයිද? මේ විදිහට කරුණු කියලා ඒගොල්ලන්ගේ හිත ඇතුලේ අනුකම්පාව උපද්දවලා ප්‍රාණඝාතයට බය කරන්න ඕනේ. එහෙනම් මුසාවටත් ඒ විදිහටම කතා කරන්න ඕනේ. මේ සිල්පද පහම සුරක්ෂිත කරන තැනට ඒ විදිහට ගෙනියන්න ඕනේ. දැන් අර දරුවා තමන්ගේ අම්මට තියෙන ආදරේ නිසා මම මගේ අම්මට ආදරෙයි වගේම මේ කැරපොත්තගේ දරුවෝ ඒ අම්මට ආදරෙයි. ඒ නිසා එයා ඒකෙන් වැළකුණා. දැන් එතකොට අපේ දරුවා ප්‍රාණඝාත වලින් වැළකීලා ඉන්නවා. අපෙන් ගත්ත ආදර්ශය එයා දවසක එයාගේ දරුවන්ටත් කියලා දෙනවා. ආන් එහෙම પરම්පරා ගණනාවක් ප්‍රාණඝාතයෙන් වැළකීගෙන යනකොට එහෙම තමයි අර ආත්ම විශ්වාසයේ ගොඩ නැගුණේ අපේ પરම්පරාවේ කවදාවත් අකාලේ මැරෙන්නේ නැහැ කියලා. එහෙනම් මේ සිල්පද පහ ගැනම අපි ඔතෙන්ට එකතු කරන්න ඕනේ ওই විදිහට. අපේ බුදුරජාණන් වහන්සේ එක දවසක් විවේකීව වැඩ ඉන්න වෙලාවක රාහුල ස්වාමීන් වහන්සේ හොයාගෙන වැඩම කළා. මේක මේ රාහුල වාද සූත්‍රයේ සඳහන් වෙන්නේ. මුසාව කොයිතරම් දීන ක්‍රියාවක්ද. ඒ හින්දා රාහුල පොඩි හාමුදුරන්ගේ අතින් කිසිසේත් මුසාවක් නොකියවෙන්න වග බලා ගන්න මේ කරුණ දේශනා කළා. ඒක අන් අයට මහා ආදර්ශයක් වෙන නිසා. රාහුලයන් වහන්සේ කියලා කියන අප්‍රමාණ පුණ්‍යවන්තයෙක්. නමුත් අන් අයට ඒ ආදර්ශය යන්න ඕනේ. බුදු පියාණන් වහන්සේගේ සිරිපා ධාතුව සෝදන්න පැන් තියලා තිබ්බා. ශ්‍රීපා ධාතුව සේදුවාට පස්සේ වතුර ටිකක් ඒ භාජනයේ ඉතුරු කෙරෙව්වා. රාහුල ස්වාමීන් වහන්සේගෙන් අහනවා රාහුල මේ භාජනයේ දැන් පැන් කොච්චර තියෙනවද? ස්වාමීනි බොහෝම ඇබිත්තක් තියෙනවා. රාහුල බොරු කියන්න පුජ්‍යලයාගේ මහානකමත් ඔය වාගේ බොහෝම චුට්ටයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට සඳහන් කළා රාහුල ඔය ඉතුරු වෙලා තියෙන චුට්ටත් විසි කරන්න. දැන් භාජනයේ හිස්. රාහුල දැන් ඒ වතුර ටික විසික්කා. බොරු කියන්න ලැජ්ජ නැති පැවිද්දත් විසික් කරපු එකක් වාගේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා රාහුල ඔය භාජනයේ මුණින් හරවලා තියන්න. මුණින් හැරෙව්වා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා රාහුල බොරු කියන පැවිද්දගේ මහානකම මුණින් පෙරලපු එකක් වාගේ. නැවත භාග්‍යතුන් වහන්සේ උපදෙස් දෙනවා රාහුල දැන් ඕක අනිත් පැත්ත හරවන්න ආයේ. දැන් භාජනයේ මොකවත් නැහැ හිස්. රාහුල බොරු කියන පැවිද්දගේ මහානකම නිකන් හිස් එකක්. එතන මහානකමක් නැහැ. නමක් විතරක් තියෙනවා. මේ කාරණා හතර උපමාවෙන් පෙන්නලා මේ අපූර්ව දේශනාවක් භාග්‍යතුන් වහන්සේ කළා. අම්බලට්ටික රාහුල වාද සූත්‍රයේ. එහෙනම් බොරුවෙන් බලක්වන්න භාග්‍යතුන් වහන්සේ කටයුතු යොදලා තියෙන උපායවල යොදලා තියෙන හැටි. ඊළඟට මේ බොරුවෙන් වැළකීලා සත්‍ය වචනේ භාවිතා කරන්න පුළුවන් නම් මේ ලෝකේ සත්‍යයට කොයි තරම්නම් හැකියාවක් ශක්තියක් තියෙනවද? අපේ ජාතක පාළියේ තියෙනවා කන්හ දීපායන කියලා ජාතක කතාවක්. අපේ බෝසතාණන් වහන්සේ දීපායන කියලා සිටුවරයෙක් වෙලා ඉපදිලා හිටියා. 80 කෝටියක ධනෙ තිබුණා. මව්පිය පරම්පරාවෙන් හම්බෙලා. ඒ සියලු ධනස්කන්ධයන් දන් දුන්නා. දන් දීලා වනාන්තරයට ගිහිල්ලා ඍෂි ප්‍රෞජාවේ පැවිදි වෙලා හිටියා.
උන්වහන්සේට ඒ කාලේ මණ්ඩව්‍ය කියලා යාළුවෙක් හිටියා. එයාත් ලොකු ධනවතෙක්. මේ මණ්ඩව්‍ය යාළුවා පැවිදි වෙච්ච තමන්ගේ මිත්‍රයාට පන්සලක් හදලා දුන්නා. දැන් දීපායන ඍෂිවරයා ඒ පන්සලේ ඉඳගෙන ගුණධර්ම පුරනවා. එක දවසක් මණ්ඩව්‍ය තමන්ගේ බිරිඳත් අඬ ගහගෙන එයාට පුතෙක් හිටියා යඤ්ඤ දත්ත කියලා. එයත් අඬ ගහගෙන ඍෂිවරයා බලන්න ගියා. අම්මයි තාත්තයි තාපසතුමත් එක්ක කතා කර කර හිටියා. තාපසතුමාගේ සක්මනේ අර දරුවා සෙල්ලම් කර කර හිටියා. සක්මන කෙරවලේ තිබුණ හුඹහක්. මෙයාගේ අතේ තිබුණ සෙල්ලම් කරන බෝලයක් අර හුඹහට වැටුණා. ওই හුඹහේ සර්පෙක් ඉන්නවා. මේ ළමයා ඒක දන්නේ නැහැ. ළමයා බෝලේ ගන්න අත දානකොට සර්පයා දෂ්ට කළා. එයා සිහිමූර්ජා වෙලා වැටුණා. ටික වෙලාවකින් තමයි මව්පියෝ ඒ සිද්ධිය දැක්කේ. දෙන්නම දුවගෙන ගිහිල්ලා දරුවා උස්සගෙන ඇවිල්ලා තාපසතුමාට කියනවා පැවිද්දෝ බොහෝම බෙහෙත් දන්නවා. හොඳට වෙදකම් දන්නවා. මන්ත්‍ර ශාස්ත්‍ර දන්නවා. අනේ දරුවා සුවපත් කරලා දෙන්න. තාපසතුමා කියනවා මම මහණ වුණේ වෙදකම් කරන්න නෙමෙයි. මම මහණ වුණේ සසර සුවපත් කරගන්න. මන් දන්න වෙදකමකුත් නැහැ. මන් දන්න මන්ත්‍රයකුත් නැහැ. ඊට පස්සේ සඳහන් කළා ඔබ වහන්සේ යම් සීලයක් ආරක්ෂා කරනවා. එයින් සත්‍යක්‍රියාවක් කරලා හරි අපේ දරුවා බේරලා දෙන්න කියලා. දැන් මේ කතාවේ බොහොම ගැඹුරු සත්‍යයක් තියෙනවා. හැබැයි මේ කතාවට සම්බන්ධ මේ සියලු දෙනාම පරම සත්‍යම භාවිතා කරනවා. ඒ හින්දා මේ සත්‍ය වචනේ වටිනාකමයි මේ කියන්නේ. තාපසතුමා කියනවා හොඳයි. මං සත්‍ය ක්‍රියාවක් කරන්න. දැන් මේ තාපසයා පැවිදි වෙලා අවුරුදු 50කට වඩා වැඩි. පැවිදි ජීවිතේ. නමුත් මෙයා ඇත්ත කතා කරනවා. මෙයා සත්‍ය ක්‍රියාවක් කරනවා. මම පැවිදි වෙලා දැන් අවුරුදු 50කට වඩා වැඩි. ඒ වුණාට කැමැත්තෙන් සතුටින් ශ්‍රද්ධාවෙන් මම මේ පැවිද්ද කළේ දවස් 7යි. 50 අවුරුද්දකට වැඩි පැවිදි වෙලා. මහානක මේ කැමැත්තෙන් හිටියේ 7 දවසයි. ඒක තමයි ඇත්ත. හැබැවින්ම ඒක සත්‍යයි. ඒ සත්‍යානුභව බලයෙන් යඤ්ඤ දත්ත උඹ සනීප වේවා කියලා කිව්වා. දැන් බාණ්ඩක කවදාවත් පෙන්වුවේ නෑනේ මම මෙච්චර කල් සිල් පිරුවා මම මෙච්චර කල් ගුණ පිරුවා මම මේ තරම් පරණයි. ඒ කාරණා මොකක්ද කිව්වේ නෑනේ. ඇත්ත කතා කෙරුවා. ආන් ඒ ඇත්තම ප්‍රකාශ කරපු නිසා අර දරුවගේ හිසේ ඉඳලා පපුව දක්වා තිබිච්ච විස මහ පොළොවට බැහැලා ගියා. දැන් හිසේ විස නෑ. හිස සුවපත් වුණාට පස්සේ දරුවා අම්මට කතා කරගෙන අනිත් පැත්ත හැරිලා ආපහු ඇස්පියා ගත්තා. දැන් තාපසතුමා මණ්ඩව්‍ය තමන්ගේ මිත්‍රයාට කිව්වා මට කරන්න පුළුවන් හරියක් කළා. දැන් ඔබටත් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කරන්න. මේ මණ්ඩව්‍ය කියන මිත්‍රයා හැමදාම දන් දෙනවා. දුගියන්ට මගියන්ට යාචකයන්ට මේ හැමෝටම හැමදාම දාස් ගණන් වියදම් කරලා තමන්ගේ ගෙදර දන් දෙනවා. දැන් මෙයා කල්පනා කළා ඇත්තටම මට සත්‍ය ක්‍රියාවක් කරන්න මං ගාව තියෙන සත්‍ය මොකද්ද? මෙයා දන්නවා මෙයා ගාව ඇත්තක් තියෙනවා. මේ සත්‍ය ක්‍රියාවල් තව බලවත් වෙන ක්‍රම ධර්මයේ පැහැදිලි කරනවා. ඒ කොහොම පැහැදිලි කළත් තමන්ගේ සත්‍යයක් එකතු කරන්න ඕනේ තෙන්ට. දැන් අපිට සත්‍ය ක්‍රියාවක් කරන්න ගියාම අපිට පුළුවන් භාග්‍යතුන් වහන්සේ සත්‍යයි. පිරු දසපාරමිතා සත්‍යයි. ලෞතර බුදු වුණ බව සත්‍යයි. නෛර්යානික ධර්ම රත්නේ සත්‍යයි. ආර්ය මහා සංඝයා සත්‍යයි. මේවා කවදාවත් ලෝකෙ බොරු වෙන්නේ නැති දේවල් නේ. ඔය කොයි ක්‍රමයකින් සත්‍ය ක්‍රියාව කළත් ඒකට මගෙනුත් සත්‍යයක් එකතු වෙන්න
ඕනේ. එතකොට තමයි සත්‍යක්‍රියාව හරියටම බල සම්පන්න වෙන්නේ. ඒ හින්දා දැන් මේගොල්ලෝ තමන්ගේ සත්‍යයමයි පාවිච්චි කරන්නේ. හැමදාම දන් දෙන මේ දානපතියා කියනවා මගේ ගෙදර හැමදාම දාස් ගණන් වියදම් කරලා දන් දෙනවා. හැබැයි එක දවසක් එක්කෙනෙකුටවත් මම කැමැත්තෙන් නම් කණ්ඩ දුන්නේ නැහැ කියලා. ලෝකෙට රටට සමාජයට පේන්න දුන්නා මිසක් කැමැත්තෙන් දුන්නේ නැහැ. දරුවා වෙනුවෙන් ඇත්ත කතා කරුවා. ඊට පස්සේ සමාජය අය මෙයා ගැන කොහොම හිතුවත් මොනව බැලුවත් දරුවගේ පපුවේ ඉඳලා ඉන ගාවට එනකන් තිබිච්ච විස ඔක්කොම බැහැලා ගියා. දැන් ළමයා ඉඳගත්තා. නිවුණට නැගිටින්න බෑ. ඉනෙන් පල්ලෙහා තව විස තියෙනවා. දැන් ස්වාමියා කියනවා අපි දෙන්නටම කරන්න පුළුවන් හරිය කළා. බිරිඳට කියනවා දැන් ඔබට පුළුවන් හරිය කරන්න. ඇය කියනවා මටත් නම් සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්. හැබැයි ඔබතුමා ඉන්න තැන මට ඒක කරන්න බෑ. ස්වාමියා කියනවා කරන්න දෙයක් නැහැ. දරුවා වෙනුවෙන් අපි දෙන්නම ඇත්ත කතා කළා. ඔබත් කියන්න තියෙන දෙයක් කියන්න. ඒ වෙලාවේ අර බිරිඳ කියනවා පුතේ උඹට අර හුඹහ ඇතුලේ ඉඳලා යම් සර්පෙක් දෂ්ට කළා නම් ඒ සර්පයා ගැන මගේ හිතේ තියෙන පරම පිළිකුල් අකමැත්තක්. මගේ සර්පයාට කැමති නෑ. ඒ සර්පයාට ඒ තරම් පිළිකුල් අකමැත්තක් මගේ තියෙනවා වගේම මෙතෙක් කල උඹේ තාත්තා ගැන මගේ හිතේ තියෙන ඒ අකමැත්තමයි. සර්පයාට තියෙන අකමැත්තයි උඹේ තාත්තට මගේ හිතේ තියෙන අකමැත්තයි දෙකේ කිසි වෙනසක් නෑ. ඒ සත්‍යානුභව බලයෙන් උඹ සුවපත් වේවා. දරුවා නැගිට්ටා. මිනිස්සුන්ගේ ජීවිතවල කොච්චර දේවල් හංගගෙන ඉන්නවද? නමුත් මේ වෙලාවේ ඒගොල්ලෝ ඇත්ත පාවිච්චි කළා. අර හැම තැනකම හොඳ මූණක් පෙන්නගෙන හිටියට ඇතුළ හොඳ නැහැ. ඒක මිනිස්සුගේ ගතිය. අර එක අවස්ථාවක සඳහන් කළා මේ තිරිසන්නු ගාව ඍජු ගති තියෙනවා. අර සුනකෙක් දිව්‍ය ලෝකෙ ගියපු කතාවක මේක තියෙන්නේ. ඒක ධම්මපද පාළියේමයි. පසේ බුදුරජාණන් වහන්සේට බොහොම ලෙන්ගත් වෙච්ච මේ සුනකයා බුදුරජාණන් වහන්සේ සිවුර මහගන්න ගන්ධමාදන පර්වතයට ගිහිල්ලා ආය තමන්ට දවස් ගණනාවකට දකින්න නොලැබෙන දුක දරා ගන්න බැරුව එයා ලයි පැලිලා මැරෙනවා. එහෙනම් හැබැවින්ම ඒ සුනකයා උන්වහන්සේට පුදුම ප්‍රිය බවක් දැක්වුවා. අපේ ගෙවල් වල ඉන්න සුනකයන්ගෙන අපි ඕක දකිනවා. පාරක් අයිනේ ගෙදර තිබ්බට පාරේ වාහන 100 ගාණක් දවසේ ගියාට ස්වාමියාගේ වාහනේ එනකොට එයා හඬ හොඳට අඳුරනවා. ගෙදරට 100ක් ආවත් නැගිටින්න නැතුව නිදාගෙන ඉන්න කෙනා ස්වාමියා එනකොට නැගිටලා දුවගෙන එනවා. සමහර වෙලාවට දරුවෝ මල්ලු අම්මා තාත්තා එනකොට ඒගොල්ලොත් තාම නිදි නෑ. නමුත් නිදි වගේ ඉන්නවා. පස්සේ ඇවිල්ලා කියන්නේ ඕගොල්ලෝ කීයට දාවේ අපි සෑහෙන වෙලාවක් බලාන හිටියා. ඒ කියන්නේ ඇත්ත නෙමෙයි. නමුත් මේ සුනකයා පාන්දර අපි ඉන්නේ 2ටද 3ටද 10ටද 12ටද යා නැගිටලා ළඟ. එහෙනම් මේ සත්තු ගාව ඇද නැති ඍජු ගුණ තියෙනවා. මිනිස්සු එකක් හංගගෙන එකක් කියනවා. එහෙනම් මේ කතාවෙන් කීවෙත් ස්වාමියා එක්ක බොහෝම ප්‍රියයි වගේ ඇය මෙච්චර කල් ජීවත් වුණා. ස්වාමියා ලෝකෙට පේන්න මේ තරම් දන් දුන්නා. අර ඍෂිවරයා 50 අවුරුද්දකට වඩා වැඩි කාලයක් පැවිද්ද පිරුවා. නමුත් සියලු දෙනාගේම ඇත්ත මෙතන කතා කළා. නමුත් ඇත්තට කොච්චර බලයක් තියෙනවද? ආන්ගේ බලයේ ශක්තිය නිසා කෙනෙකුගේ ජීවිතේ පවා සුවපත් කරන්න හැකියාවක් තිබුණ නිසා මේ උතුම් කාරණා වලින් පැහැදිලි කරන්නේ සත්‍ය වචනයේට කවදාවත් පිටුපාන්න එපා කියලා. එක කරුණක් ධර්මයේ සඳහන් කරනවා සත්‍යයේ ආනිසංස ප්‍රකාශ කරන තැනක යේකේචි මේ අත්ති රසා පතව්‍යා සච්ඡං තේසං සාදුතරං රසානං සච්චේ තිතා සමන බ්‍රාහ්මනාච තරන්ති ජාති මරණස්ස පාරං. මේ පොළොවේහි යම් පමණ රසයක් ඇද්ද ඒ රසයන්ගෙන්
සත්‍ය රසය හොඳම රසයයි. මේ මහ පොළොව උඩ යම් රසයක් තියෙනවා නම් සත්‍යයේ රසය අන් සියලු රසයන් ඉක්මවපු හොඳම රසයයි. සත්‍යෙහි පිහිටියා වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ජාති මරණේ පරතරටම ගියහ. ජාති මරණේ පරතරටම ගියා කියලා කියන්නේ නිවන දක්වාම ගියා. එතෙන්ට යන්න හේතුනේ හැබෑම සත්‍යයි කියන කාරණාව මෙතන සඳහන් කළා. පිළිතුර අපේ මහබෝසතාණන් වහන්සේ මත්ස්‍ය රාජ හැටියට ඉපදිලා හිටිය එක කාලයක්. ඒ කාලෙත් සත්‍ය ක්‍රියාවක් කළා. මත්ස්‍ය රාජ පිරිත කියලා පිරිතක් පිරිත් පොතේ තියෙනවා. වැහි නැති කාලෙට මේ මත්ස්‍ය රාජ පිරිත සිල් ගුණ සහිතව කියලා වැහි වස්සෝපු අවස්ථා පිළිබඳව පුරාණයේ සඳහන් වෙනවා. එනං එදා බෝසතාණන් වහන්සේ මත්ස්‍ය රාජ වෙලා නමුත් කවදාවත් කුඩා සතෙක් අල්ලගෙන ආහාරයට ගත්තේ නැහැ. ලොකු මාළුවාගේ ආහාර පොඩි මාළු. නමුත් මේ මහ මත්ස්‍යයා ශාක ජාතිම තමයි ආහාරයට ගත්තේ. මේගොල්ලෝ ජීවත් වෙන විශාල විල ක්‍රමක්‍රමයෙන් හිඳුණා. සහෝදර මත්ස්‍යයන්ට ඉන්ඩ හැටියක් නැතුව මඩ යටට ගියා. දැන් මඩ විතරයි තියෙන්නේ. ඒ වුණාට මේ දිය කාව් කපුටෝ වගේ සත්තුන්ට මේක මහ නිදානයක් වාගේ. කොක්කු වගේ සත්තු මඩ දිගී ඇවිල්ලා දිග හොටවල් වලින් මඩ ඇතුලේ ඉන්න මාළුවෝ ඇදලා අරගෙන කනවා. මේක දරා ගන්න බැරුව ගියා මත්ස්‍ය රාජයාට. ආන් එදා සත්‍ය ක්‍රියාවක් කළා. මේ මත්ස්‍ය ජීවිතේ ඉපදිලා අද මේ මොහොත දක්වා කිසිම ප්‍රාණියෙකුගේ ජීවිතේ මාතොරණ කළ බව සත්‍ය නං. ධාරානිපාත වෙහි වරුසායද හැලෙන්න ඕන කියලා. සඳහන් කරනවා මේ කාරණාවෙන් දෙවියන්ට කතා කළා කියලා එම්බා පජ්ජුන්න දෙවියනි වහවහ වැස්ස ලබා දෙන්න කියලා. වැස්ස වල්ලාහක දෙවියෝ මේ සත්‍ය ප්‍රකාශය දරා ගන්න බැරුව මේ වැහි වලා නැමැති සලුවක් ඇදලා අරගෙන ගොරෝමින් විදුලි කොටමින් ධාරානිපාත වරුසායද හැලුවා කියලා සඳහන් වෙනවා. මේ සත්‍ය වචනයක තියෙන මහ බලය. හාරිත තාපසතුමාගේ කතාව අපේ අය හොඳට අහලා ඇති. ඒත් බෝසතාණන් වහන්සේ මේ සත්‍යයක වටිනාකම සඳහන් කරන්නයි මේ උපමා මේ තරම් සඳහන් කළේ. අපේ බෝසතාණන් වහන්සේක කාලයක හාරිත තාපස නමින් ඉපදුනා. හිමාල ප්‍රදේශයේ තමයි හිටියේ අහසින් තමයි යන්නේ. ඔය හිමාලි වාගේ ඉන්න තාපසවරු ලුණු ඇඹුල් හොයාගෙන කාලෙකට ගමට එනවා. විශේෂයෙන් ওই වස් කාලය ආසන්න වෙනකොට. වස් වසන්ට තැන් හොයාගෙන. ප්‍රදේශයේ රජුරුවන්ගේ අඹුවෙන්නේ හිටිය රජුරුව තාපසතුමාට පුදුම විදිහට ලෙන්ගතු වුණා. රජුරුවන්ට ප්‍රත්‍යන්ත දේශයක යුද්ධයකට යන්න වුණා. තමන්ගේ බිරිඳට කතා කරලා කිව්ව රජදේවියට තාපසතුමාගේ දාන වේල සේවකයෝ හදන එකෙන් දෙන්න එපා. ඒක උඹ හදන්න ඕනේ. ඒ තරම් ආදරී තාපසතුමාට. ඉතින් බිරිඳ හැමදාම රජදේවිය තාපසතුමාගේ කෑම හදනවා. එක දවසක් කෑම වේල හදාගෙන බලාගෙන හිටියා එන්න වෙලා ගියා. ඇයි නාගෙන ඇවිල්ලා දුහුල් සලුවක් ඇඟේ දාගෙන මාලිගාවේ ඇය ඉන්න ප්‍රදේශයේ දොරවල් ටික වහලා එක ජනේලයක් විතරක් ඇරිය තාපසතුමා එනවා නම් පේන්නේ. එතන තිබිච්ච යහනක නිදාගත්තා. තාපසතුමා අහසින්මයි ආවේ. අර රළු සිවුර අහසේ එනකොට හුළඟ යනවා. ඒ සිවුරේ හඬ ඇහිලා දේවිය එකපාරම නැගිට්ටා. නමුත් තාපසතුමා ඒ වෙනකොට ජනේලෙ ළඟ. ඇයි නැගිටිනකොටම සලුව බිම වැටුණා. ස්ත්‍රී අඟපසඟ දැක්කා. සැඟවිලා තිබිච්ච රාගය ඇවිස්සුණා. ඒ අය අතර රාගික ක්‍රියාවක යෙදුණා. දානි වැළඳුවා. අහසින් ආපු තාපසතුමාට අය අහසින් යන්න බැරි වුණා. පයින් ගියා. මිනිස්සු මේ කාරණාව ලියුම් වල ලියලා රජුරවන්ට ඇරියා. ඒ වුණාට රජු කලබල වුණේ නැහැ. මොකද මිනිස්සුන්ගේ කාරණා රජුරු පිළිගන්නේ නැහැ. ඒ තරම්ම තාපසතුමා විශ්වාසයි. යුද්ධේ නිමා කරලා රජුරු එනකොට කෙලින්ම මාලිගාවට ආවේ නැහැ මේක හොයන්න. රට වටේම ගිහිල්ලා තමන්ගේ ජනතාව මන් නැති කාලේ
මොන විදිහේ පීඩාවන්ට පත් වුණාද කියලා බැලුවා. ජනතාවගේ කරුණුත් බලාගෙන ඇවිල්ලා බිරිඳගෙන් ඇහුවා මෙහෙම කතාවක් මිනිස්සු මට කියලා එවල තිබ්බ ඇත්තද? බිරිඳ ඇත්තම කිව්වා. එහෙමයි ස්වාමීනි, සමා වෙන්න. අපි අතින් එහෙම වරදක් වුණා. රජ්ජුරුව කොච්චර තාපසතුමාට කැමතිද බිරිඳ කීවත් පිළිගන්නේ නැහැ. රජ්ජුරුවන්ගේ කල්පනාව මේ ඔක්කොම තාපසතුමා මගෙන් වෙන් කරන්නයි මේ වැඩ කරන්නේ. මම ඒක උන්වහන්සේගෙන් මහගන්නම් කියලා ගියා. කඩුවත් අතේ තියෙනවා. රජවරු හරි දරුණුයි. අනික මේ සිද්ධිය හැම එකකටම වඩා භයානක ප්‍රකෝපකාරී සිද්ධියක්. ඇහුව ගිහිල්ලා කල්පනා කළා රජවරු දරුණුයි. කඩුවත් අතේ. ඔව් කිව්වොත් මගේ හිස දෙපළු කරයි. ඒ වුණාට කමක් නැහැ, මේ ජීවිතේ විතරයි. බොරු කිව්වොත් මට ලෞතුරා බුදු බව ලැබෙන එකක් නැහැ. මහරජ ඒ කතාව ඇත්ත කිව්වා. රජුරු ඇහුවා ඔබ වහන්සේ මෙච්චර කල් දියුණු කරපු ප්‍රඥාවට මොකද උනේ? සඳහන් කළා මහරජ රාගය කියන එක ඊට වඩා හරි දරුණුයි. යමෙක් රාගයෙන් වෙලුනොත් ඔහුට ඇස් පේන්නේ නැහැ. ඒ හින්දා මමත් ඒ අනුවන ක්‍රියාවට ඇබ්බැහි වුණා. රජුරු තව නොයෙක් දේවල් කිව්ව කරුණු. මදක් ඉවසන්න කියලා කුටියට ගිහිල්ලා කසින මණ්ඩලයේ දිහා බලාගෙන ධ්‍යාන වඩලා අහසින්ම රජුරුව ළඟට ආවා. මහරජ නොගැලපෙන තැනකට මම ආවා. ඒ හින්දා මට වැරදුනා. අයි කවදාවත් මනුස්ස පතේට එන්නේ නැහැ. රජුරුව වැඳගෙන අඬා කියනවා ස්වාමීනි මම ඔබ වහන්සේට මොකවත් කීවේ නැහැ. මම ඔබ වහන්සේට චෝදනා කළේ නැහැ. මගේ බිරිඳගේ වචනේවත් මම විශ්වාස කරන්නේත් නැතුව ඔබ වහන්සේ ගාවට ආවේ. මම දාලා යන්න එපා. නමුත් තාපසතුමා කියනවා නැහැ මහරජ. මට ඉදිරියටත් වර්ධින්න පුළුවන්. හිමාලයට වැඩලා අපවත් වෙලා බඹලෝ ඉපදුනා. මේ කරුණු කාරණා තුලින් පෙන්වේ අද සමාජයේ කටට දිවට දැනෙන්නේ නැතුව හැරුණ අතට නිදහසක් බේරීමක් ඇති කියලා හිතාගෙන අපි අතින් එළියට යන මේ මුසාව අපි හිතුවේ නැති වුණාට මේ අනවරාග්‍ර සංසාර සාගරේ කොයි තරම් දුක්ඛන්දරාවන්ට සීමාවක් නැතුව අපි ගොදුරු කරන්නේ නැද්ද? ඒ නිසාමයි ලෞතුරා බුදුවරු ලෝකේ පහළ වෙලා මේ මුසාව කියන කාරණාව එකතු කරලා මේ සිල්පද අපිට දේශනා කළේ මුසාවින්ම වළකින්න. ඒක හරි භයානකයි කියලා. එහෙනම් අපි හරියටම භාග්‍යතුන් වහන්සේගේ වචනයට ගරු කරනවා නම් මේක ලෝකවද්‍ය ශික්ෂාපදයක්. බුදු කෙනෙක් ලෝකේ පහළ වුණත් නැතත් බොරු කියන අයට ඒකේ ආදීනව තියෙන. ඒකයි ලෝකවද්‍ය කියලා කියන්නේ. තව ශික්ෂාපද තියෙනවා ප්‍රඥප්තිවද්‍ය කියලා. ඒවා භාග්‍යතුන් වහන්සේ පනවපුවා. එහෙනම් පංචශීල් පද පහ ලෝකවද්‍යයි. ආන්ගේ මහ සිල් පද ටික රැකගත් අය සතර පායෙන් නිදහස් වෙනවා. තෙරුවන් සරණ ගිහිල්ලා මේ සිල් රැක්ක අය මරණයෙන් මත්තේ දෙව්ලොව උපදිනවා. එවන් ආරක්ෂාවක් අපිට හදන මේ ශ්‍රේෂ්ඨ වූ උතුම් සිල් ආරක්ෂා කරගෙන තුනුරුවන්ට කීකරු වෙච්ච අය වහවහ සසර මඟ සුවපත් කරගන්න බව පැහැදිලි කරන්නයි මේ කරුණු ටික මේ සරල කාරණා ටික ඔස්සේ පැහැදිලි කරන්නට යෙදුනේ.